විශ්ව ශක්තිය කියන්නේ මොනවද? කොස්මික් කිරණ. ඒකයි මේ ෆින්ගර්ප්‍රින්ට් මම විතර. මේ ඇඟිලි තුඩවල හොඳට තද කරන්න. තද කරලා අර මැෂින් එකකින් කරනවා වගේ අර දැනෙන්න හිස් කබලට දැනෙන්න මසාජ් කරන්න. දැනෙන්න මසාජ් කරන්න. හොඳ උස්මක් ගන්න. හයියේ. සිහියෙන් කරන්න මේ හොඳ මානසික ආතතිය දුරු කරන එක්සර්සයිස් එක. මානසික ආතතිය නැති කරන එක. හොඳට මසාජ් කරන්න. හොඳට මසාජ් කරන්න. මේ හෙඩ් මසාජ් එක කරන්නේ මේ හැමතැනම දැන් මේ ඉනානෝවි ආන කරලා හොඳ හුස්මක් ඔක්සිජන් ප්‍රමාණය කරේ. හරි. හුස්ම ගන්න. මසාජ් කරලා හරි. දැන් මේ හෙඩ් එක තුල තියෙන මෙන්න මෙතන තියෙනවා සෙල් වල කියලා එකක්. ඒක එබෙනවා. දැන් පුංචි උගේ ඒක ඉබුණොත් නෝමල් බර්ත් එකේ හිරවනොත් ඌ වැඩක් නැහැ. දැන් මේ මෙතන තියෙන පුංචි සිදුර මෙහෙම ඇඟ ඇතුලෙන් ඇවිල්ලා හරියට මෙන්න මෙතනින් එළියට එනවා. ඒකයි තමයි අපි මෙහෙම සමවරව ඉන්නේ. එතන මේ විශ්වයේ ශක්තිය කෙලින්ම වැටෙන්නේ මෙතෙන්ට. විශ්ව ශක්තිය කියන්නේ කොස්මික් කිරණ. මේ කොස්මික් කිරණ කියන්නේ ප්‍රබල ශක්තිය. ඒ ශක්තිය එනර්ජි එක ශක්තිය මේ හැමතැනම තියෙනවා. දැන් අපි කූරු දෙකේ ඇන්ටනාවක් ගහගත්තොත් ITN රූපවාහිනිය ඉතරයි එන්නේ. ඩයලොග් ඇන්ටනා දාගත්තොත් මොකද වෙන්නේ? channel 165ක් එනවා. මෙච්චර කල් ආලෝක ගන්න ජීවිතේ මේ එදිනදා දේවල් විතරයි. දැන් මම ලොකු ඇන්ටනාවක් හයි කරපුවාම දැන් ඔබට අවබෝධ වෙනවා. නේද? දැන් ඔබට මීට වඩා මම කියන දේවල් අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? ඔබ දැන් සිත ඩිවලොප් කරගන්න ඕනේ එන්නේ. මේකේ කැපැසිටි එක වැඩි කරගත්තොත්, ස්ට්‍රෙන්ත් එක වැඩි කරගත්තොත් ඔයාලට ලොකු ශක්තියක් එනවා. ආයි අඬ දුක් විඳි හිටපු කාලේ ඉවරයි. ඊට පස්සේ දැන් මන්න සිතේ තියෙන ප්‍රබලම ස්ථානය තමයි මේ මර්මස්ථානේ මෙතන. ඕක විනාඩි 2-3ක් දවසට මසාජ් කරන්න පුළුවන් නේද? good. ඊට පස්සේ සිත තවත් කොටසක් තියෙනවා මෙන්න මෙතන. ඒක කියනවා අපි උරුණ රෝම ධාතුව කියලා. මේ ලලාට ධාතුවේ දෙපැත්ත තමයි ඉස්සලාම අල්ලන්නේ. මෙහෙම අල්ලන්නේ. මෙන්න මෙහෙම මසාජ් කරන්න ඉස්සෙල්ලා. හොඳ උස්මක් ගන්න. උස් පිට කරන්න. දැන් හරියටම නල්ල බැදලා තියාගෙන ආන්න දැන් හොඳට නල්ල මේ උරුණ රෝම ධාතුව මසාජ් කරන්න. හොඳට මසාජ් කරන්න. හොඳ උස්මක් ගන්න. හොඳට මසාජ් කරන්න. මේ මසාජ් කරනකොට ඔබට පේනවා ඇතුලේ තියෙන චුම්බක වර්ණාවලිය ක්‍රියාත්මක වෙනවා. අවුල් වෙනවා. ඒක වර්ණාවලියක් වගේ කැරගෙනවා වගේ දැනෙනවා හරියට කරනවා. ඒ ඇප් එක හරියට මොටිවේට් කරනවා. ඕක විනාඩි 5ක් දවසක කරන්න පුළුවන් නේද? ඊළඟට තව ප්‍රබල මර්මස්ථානයක් තියෙනවා මේ උගුරු දණ්ඩේ. මේ උගුරු දණ්ඩේ තියෙන පුංචි ෆිලමන්ට් එකක් වගේ. ශක්තිය තියෙන සිත. දැන් මේ අපි සීට් බෙල්ට් එකක් දාන්නේ ඇයි සේෆ්ටි එකට. ඊට ටොක් කරලා ඔළුව එන්න ගමන් මේ ඇප් එක කැඩෙනවා. ෆිලමන්ට් එක කැඩෙනවා. ඒ හින්දා මේ ෆිලමන්ට් එක දැන් බෙල්ලේ වලදා ගත්තාම මේව වැලක් දාලා විරලා අඟලක් මෙහෙම ඉස්සපු ගමන් මේ ෆිලමන්ට් එක කැඩෙනවා. කියලා දාලා බලන්න. අයම බලන්න තමයි වැඩිම සියදිවි හානි කරගන්නේ. වැඩි මම ලේසි ක්‍රමයක් කිව්වේ. හැබැයි ඔයා දන්නවද සියදිවි හානි කරගන්නවා කියන ඉපදෙන ආත්මයක් පාසා එයාස්වත් සියදිවි හානි කරගන්නවා. එච්චරට පාපයි. නැවත නැවත ඒක සංසාරේ ගෙවන්න. ඒක සර්කල් රිසර්ච් කරන හරියට අයම බලන්න තමයි වැඩිම. හැබැයි මේ තියෙන ඇප් එක ඔයා අදින්නම් මසාජ් කරගන්න මෙන්න මේක මේ අතර මේ වාට ප්‍රශ්නයක් ඔයාව හිතනවා අවුල් වෙලා කියලා ඔය මසාජ් එක කරන්න වාට ගොඩාක් රිලැක්ස් වෙනවා. හැබැයි අර ඒක එක්කම වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඇතුළත. ඒතර ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ඔක්සිජන් වලින් ක්ලියර් වෙනවා. තේරුණානේ මගේ ළමයි? හරි. ඊළඟට ආපෝ වායෝ තේජෝ පඨවි. වෙනවද බලන්න? ආපෝ වායෝ තේජෝ පඨවි. ආපෝ කියන්නේ ජලය. ජල කඳන් නේද තියෙන්නේ? ආටෙක් කියන්නේ තනිකර මහවැලි රිසෝවර් එකේ ජලය වැටෙනවා වගේ දැටි කැරකෙනවා වගේ කරන්ට් එක උපදිනවා වගේ වයර් වලින් විදුලි බලාගාට යනවා වගේ ඒකමනේ මෙතන වෙන්නේ කපාට යනවා කපාට වැහෙනවා කපාට යනවා කපාට වැටෙනවා ජලය ඇතුළේ යනවා මොකද කරන්ට් එක එනවා කරන්ට් එක ස්මාල් තත්ත්වස්සේ බ්‍රේන් එකට යනවා බ්‍රේන් එකේ මුළු ශරීරයටම පිට කරලා දැන් මේ අතපර නැහැ කියන්නේ මොකද්ද මේ විදුලි බලාගාරේ කොහේරි එකක් ෆියුස් එකක් ගිහින් නේද
එහෙනම් දැන් තේරෙනවද සිත හැමදාම වැඩ කරන්නේ නැටි. සිත මුළු ශරීරේ පුරාම තියෙන කරන්ට් එක. මේ කරන්ට් එක වැඩි කරන්න තවත් ක්‍රමයක් තමයි හදවත මසාජ් කරන heart massage මයි කියන්නේ. මසාජ් කරන heart එක. හදවත මසාජ්. ඔක උඩුපිරිය ඇතුළ නිදියාගෙන ඉන්නකොට කරන්න පුළුවන් හොඳට. උඩුපිරිය ඇතුළ නිදියාගෙන ඉන්නකොට කරන්න. හෙට උදේ අද රැයට නිින්දට යනකොට මේ heart massage එක කළා යාලා හුස්ම හදවත අතර සම්බන්ධතාවය පවත් ගන්න. මොකද්ද හුස්මයි හදවතයි. හරිද? උදේට නැගිටින්න. උදේට නැගිටලා බඩ හොදට අත ගන්න. බඩ අත ගන්න කියලා අන්නේ අත දෙක මෙහෙම තියන්න. මලමිණියක් වගේ. මලමිණියක් වගේ ඉඳලා ඔයාගේ හුස්ම උඩට ඇදලා ගන්න. බඩ පිම්බෙනවා හැකිලෙනවා. උදේට බලන්න උදේ පාන්දර නැගිටලා හිට බඩ පිම්බෙනවා හැකිලෙනවා මේ හුස්මෙන් විතරයි නාසයට එවන්නේ නැහැ. නාසයට එවන සද්ද විතරක් ගන්න. බඩ පිම්බෙනවා හැකිලෙනවා හුස්ම විතරයි. හරි දරුවනේ. එතකොට වාට දෙනවා සිත කියන්නේ යන්නේ ඒක තමයි ප්‍රබල කරගන්න. ඒක තමයි ඩෙවලොප් කරගන්න. ඒක තමයි ඩෙවලොප් කරගන්න අමාරු. ආනාපානසතිය ඒක කොටස අල්ලගන්න අමාරු. හැබැයි උදේට විතරයි අල්ලගන්න. උදේට ප්‍රැක්ටිස් කරපුවම දවල්ට ප්‍රැක්ටිස් කරපුවම රැට ප්‍රැක්ටිස් කරපුවම. ඊට උදේ ඇදේ ඉඳන් පටන් ගන්න. හරිද? ඊට උදේ ඇදේ ඉඳන් පටන් ගන්න. ඒකට කියනවා වායෝ. දැන් නැගිට බලන්න. දැන් හොඳට මේ වාතයේ තත්ත්වයන් නාල්ලේ. හොඳට තේරපන් නාල්ලේ. දැන් රස්නයක් දැනනව නේද? දැන් කෑම ටික මොකද කරන්නේ? හොඳට තද කරලා ඩ්‍රයින් කරන්න මෙහෙම. ඔයගොල්ලෝ දැකලා තියෙනවද අපේ මුතු මිත්තු කාලා ඉරලා මෙහෙම කර කර ඇවිදිනවද? ඒගොල්ලන්ට කිසි කොලෙස්ටරෝල් ඩයබටික් heart attack එන්නේ නැහැ. මේ හොඳම ක්‍රමය තමයි heart attack එන්නේ කොලෙස්ටරෝල් එන්නේ ඩයබටික් එන්නේ කාපු ගමන් මේ ස්ටමක් මසාජින් එක කරන්න. හොඳට කරන්න. හොඳ හුස්ම ගන්න. බඩ හකුලෝල ටික වෙලාවක් කරපුවාම හොඳට කැම හැබැදිලා ගානට සෙට් වෙලා එනවා ඩයිජෙෂන් එක. හරි. වායෝ හරි කියන්නේ. වායෝට තව වායෝ කියන්නේ හරි ප්‍රබලයි. මේ වාතය නැතිකොට තමයි වාත භංග රෝග කියන්නේ. ඇති වෙන දලිස් සමාරු කොන්දේ අමාරු කොන්දේ ප්‍රතිය රෝගයක් කොයි ඔක්කොම මොකද? වාතය හිට ගහපුවා වෙන්නේ. එහෙනම් මෙන්න මේ වාතය අඩු කර ගන්න ක්‍රමයක්. හරියට පුරියට අත තියාගන්න. එමිට බෙල්ට් එකක් ගන්න. නේ? උන් දෙක ටිකක් ඈඩ් කරන්න. ඒක හොඳ ව්‍යායාමයක් ලස්සනට ඇඟ අඩු වෙනවා මේක. හරිද? හොඳ හුස්ම ගන්න ඇතුළට. ඒ හුස්ම තියාගෙන ඔයා පුළුවන් තරම් දෙකට නැවෙනකොට හුස්ම කටින් පිට කරන්න ඕන 1 2 3. දැන් තව ටිකක් අපි බෙල්ට් එක හදා ගන්න. බෙල්ට් එක හදා කරලා. මේ අතින් හදා ගන්නකොට බෙල්ට් එකක් මේක තනි කරලා. හරිද? ඔයගොල්ලෝ දන්නවා මේ බෙල්ට් දානවා ගොඩක් අය නේ. නමුත් මේක තමයි හොඳම යෝග ක්‍රමය. හරිද? හොඳ හුස්ම ගන්න. දැන් මේ හුස්ම ටික මහා ප්‍රාචාර්ය ආපල ඔය විශ්වාස කරන්න මම ඔක ප්‍රැක්ටිස් කරේ ඉන්දියාවේ යෝගාශ්‍රමේ. ඔක හරියට ප්‍රැක්ටිස් කරනකොට ඒක මෙහෙම යනකොට පාටිසිපන්ට්ස් වගේ ඩෝම් පටෝ කියලා. ඇයි ඇතුලේ තියෙන වාතය හරියට හිනාවිලා නෙමෙයි මම කිව්වේ. ඇත්තම. එරනේ එකක් කරලා බලමු එහෙම යයිද කියලා හරියට. දැන් බලන්න ගිහිල්ලා අහිස්ස තියෙනව නේද කියලා. අහිස්ස තියෙනවා යන්න කියන්නේ. ඒ මොකක්ද? වාත. ඊළඟට තේජෝ කියන්නේ ගින්ද. මේ යටිපත්. අල්ලගන්න යටිපත්. ඇඟිලි තුඩු වලින් ඉස්සේ.
දෙන්නේ මේ. හරිද දෙයියා? ඊළඟට ඒක 22ක් තියෙනවනේ බලන්න පඩවිකට කළු බලක් වගේ. බලන්න කළු බලක් වගේ නේ. මෙතනින් පල්ලෙහා පණ නැති ලක්ෂ 8ක ජනගහනයක් ලංකාවේ ගන්නවද? කොන්දෙන් පල්ලෙහා පණ නැහැ. ඒක සිත නැහැ එහාලි. වැඩ කරන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන 22 තමයි එක ශක්තිය. මෙතනින් තමයි වැඩ හරියි. ඉතින් මේක හොඳින් මසාජ් කරන්න. දවසකට විනාඩි 2 3 මසාජ් කරලා හැකිනේ. ඇඟට දුඩුවල. ඇඟට ගන්න බෑ. දැන් මම ස්ථාන හතක් කියලා දුන්න පෙන්නන වාගේ ස්ථාන හත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ආයි පෙන්නන වාගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. good. මෙන්න මේ ස්ථාන හත තමයි. මෙන්න මේ ස්ථාන හත ප්‍රබල ලෙස බල ගැන්වුවොත් මේ ඔක්සිජන් වලින් ආනාපාන සතිය මොකද වෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ තියෙන රශ්මි බලල්ලා ඒක ක්‍රියාත්මක වෙනවා. ඕරා කියලා අපි කියනවා. මේ ඕරා එක එළියට ගියොත් එහෙම කිසි කෙනෙකුට ඔයාව වටන්න බෑ. ගහන්න බෑ. වාට සතුට එනවා. એટલે මෙච්චර ලස්සන සිතක් නේ අපිට තියෙන දරුවනේ. මේ සිත අපි උඩුක්ක ගන්න නැත්තේ සත්ත්ව ලක්ෂණ පෙන්වුම් කරගෙන. තාම අපි ළඟ සත්තු ලෙස හැසිරෙන ලක්ෂණ. We have monkey mind. Monkey mind කියන්නේ අල්ලගත්තොත් අතාරින්නේ නැහැ. එහෙම නේද? තරහව අල්ලගත්තොත් අතාරින්නේ නැහැ. ඉරිෂ්‍යාව අල්ලගත්තොත් අතාරින්නේ නැහැ. හොරකම අල්ලගත්තොත් අතහරින්නේ නැහැ. අරක්කු අල්ලගත්තොත් අතහරින්නේ නැහැ. නේද? සැකේ අල්ලගත්තොත් අතහරින්නේ නැහැ. මේ අත් නොහැරීමේ විපාකින්දා අපේ සිත දියුණු වෙන්නේ නැහැ. තේරෙනව නේද? ඒ හින්දා සිත දියුණු කරගන්න නම් ප්‍රධාන කාරණා මොනවාද? අත්හැරීම පුරුදු වෙන්න නයි කියන්නේ. අද ඉඳන් මම සියලු පාපයන් අත්හරිමි. අද ඉඳන් මම සියලු අමානුෂික ක්‍රියාවන් අත්හරිමි. අද ඉඳන් මම සෞභාග්‍ය කරා යමි. මට පුළුවන්. හුස්ම පිට කරා. හුස්ම පිට කරා. වාට දැනෙන්න ඕනේ ජීවිතය කියන්නේ කොච්චර ලස්සනද කියලා. අද ඉඳන් මම ජීවිතේ වෙනස් කරගන්න. දකින්න. ඇයි ඔබට මම එහෙම කියන්නේ? ඔබ අම්මිකුගෙන් දාව උපන් දරුවෙක්, තාත්තිකුගෙන් දාව උපන් දරුවෙක්. මේ අම්මා හැමදාම ප්‍රාර්ථනා කළ දේ නේද මේ? මේ අම්මා හැමදාම ප්‍රාර්ථනා කළා. ජීවිත වෙනසක්. හැමදාම ප්‍රාර්ථනා කළා ජීවිතේ වෙනසක්. හලනගා කියලා. විසකාව ඔබ මාරුතු සිරිතේ ලෞටි යසෝදරා ඔබ මාරුතු සිරිතේ මායා ඔබ මාරුතු සිරිතේ මාරුතු සිරිතේ. එවැනි කෙනෙක් කොච්චර ශක්තිවන්ත වෙන්න ඕනද? දැවැන්ත වෙන්න ඕනද? අම්මේ විශ්වාස කරන්න. මම අද බෝධි පූජාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ සිත පිරිසුදුයි. හදවතින් බෝධි පූජාවක් තියෙනවා. දෙනෙකුගේ කුසගින් एक हजरत देनुना के तेरे कुगे उस बिंद एक उसत देनुनानम एक हजरत देनुनानम विशाखा उभर मार्ग बुदु सिरिते जीवित है
මෙනුබයි විද විද දෙතුලක අවරාලා තිරසඟ තරුපේ පාදේලා මොකනන්න කියන්න කිරිදින විද දෙතුලක අවරාලා තිරසඟ තරුපේ පාදේලා මිනිසෙකු ඉන්න සැටි පාතාදී ලෝකයේ දුරදු क्या दिशाकाव उग मार्ग बुदु से यशोधरा उग मार्ग बुदु से महामाया मार्ग बुदु से मार्ग बुदु से මගේ ආදෝනි ඒ විශාකාව ඒ යසෝදරාවිය මම මේ කාන්තාව ස්පෙෂල් කරන්නේ ඇයි මේ ලෝකේ විනාශ කරන ප්‍රබලම සාධකයේ කාන්තාව එනම් මේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් මේ ගැහැණිය හැම වෙලාවෙම ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඊට දායක වෙනවා දන්නේම නැතුව පිරිමියා පවුල් පුරව ගන්නවා ඇයි ගැහැණු මිනිසුන් අතර සම්බන්ධතාවය හරියට අඳුරගන්නේ නැහැ ගැහැණියෙකුගේ හද ගැහෙන රාවය අඳුරගන්නේ අපේ ජීවිතේ මුණ පාන වෙන ප්‍රශ්න විවිධ වර්ග තියෙනවා අපි මේක ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ එහෙනම් ඉක්මනින් කියන්න බලන්න අපිට ජීවිතේ මුණ දෙන්න වෙන ප්‍රශ්න වර්ග මොනවාද type of the problems එක ශාරීරික ප්‍රශ්න මහත් ප්‍රශ්නයක් නොවේද ප්‍රශ්නයක් මේ මහත් හින්දා ගොඩක් ප්‍රශ්න එනවා නේද දරුවෝ නැතුව යන නේද තව ඩයබටික් එනවා ප්‍රෙෂර් එනවා තව කොලෙස්ටරෝල් එනවා තව මේ පඩිපෙළ නගින්න අමාරුයි නේද කිලෝමීටර භාගයක් යන්න අමාරු නිදිමත එනවා එපා වෙනවා තුනක් තියරි දෙනවා ධන හිස්කයක් කොම එනවා එන මේ ශාරීරික ගැටලු එක්ක කැන්සර් එනවා ඩයබටික් එනවා ගොඩක් ප්‍රශ්න එනවානේ එන අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්න ශාරීරික ගැටලුනේ ඔළුව කැක්කුමයි නේද අතපය රිදෙනවා උරහිස කැක්කුමයි බඩ කොර වෙනවා මෙන්සස් සයිකල් එකේ අවුලක් ඔක්කොම ශාරීරික ප්‍රශ්න නේද heart එනවා pressure එනවා ශාරීරික ප්‍රශ්න ස්නායු සම්බන්ධ ශාරීරික ප්‍රශ්න එහෙනම් මිනිස්සු ගොඩක් බෙහෙත් තියනවා නේද ශාරීරික ප්‍රශ්න වලට එහෙනම් මේ ශාරීරික ප්‍රශ්න හොඳ කරගන්න පහසුවෙන් පුළුවන් කලින් ඒ ගැන දැනගත්තොත් එහෙම නේද කලින් ඒ ගැන දැනගත්තොත් පරීක්ෂණ කරලා බෙහෙත් තියනවා ගොඩක් ශාරීරික ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා නමුත් මානසික ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න මොකද්ද මානසික ප්‍රශ්න මොනවද මානසික ප්‍රශ්න හස්බන්ඩ් ආදරේ නැහැ නේද පෞල් ජීවිතය අවුල් වෙලා දරුවෝ නොමග ගිහිල්ලා නෑදෑයුන්ගෙන් සහයෝගයක් නැහැ ඉන්න ගෙයක් නැහැ මට ජීවිතය අවුල් ඔෆිස් එකේ වැඩ කළත් කිසි සතුටක් නැහැ කවුරුත් මාව ඇප්‍රීෂিয়েට් කරන්නේ කවුරුත් මට උදව් කරන්නේ මගේ ඇතුළාන්තේ කවුරුත් ඇහුවට පිළිගන්නේ නැහැ මගේ ඇතුළාන්තේ ගිනි කන්දා එහෙම නැද්ද ගොඩක් අය ප්‍රශ්න මම හරි සෙන්සිටිව් මට පුට්ට බැරි වෙනකොට කේන්ති යනවා මට රණ්ඩු වෙන්න හිතෙනවා පලි ගන්න හිතෙනවා සමහර වෙලාවට මට සියදිවි හානි කරගන්න හිතෙනවා මෙතන එහෙම නැද්ද අය මැරෙන්න හිතුච්චයි නැද්ද ඉන්නව නේද මැරෙන්න හිතපුවා ඉන්නවා මම පවා හිතනවා මැරුණා නම් හොඳයි කියලා අපි ජීවිතේ හැමෝම එක අවස්ථාවක් හරි කියලා දෙනවා මම මැරුණා නම් හොඳයි කියලා නැද්ද මීට වඩා හොඳයි මම මැරුණා නම් කියලා නැද්ද කියනවා මීට වඩා හොඳයි මම මැරුණා නම් කියලා තියෙනවා එහෙනම් අපිට හැමතිස්සෙම දැනනකොට දෙවෙනි ප්‍රශ්න තමයි මානසික ප්‍රශ්න තුන්වෙනි එක ආර්ථික ප්‍රශ්න තියෙනව නේද සල්ලි හම්බ වෙනවා හැමදාම ණය ඉතුරුවක් නැහැ ගෙදර වියදම් වැඩි නේද එතකොට ආර්ථික ප්‍රශ්න හස්බන්ඩ්ගෙන් ලොකු සහයෝගයක් නැහැ ගේ තාම හදාගෙන නැහැ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න තුන්වෙනි එක ආර්ථික ප්‍රශ්න අධ්‍යාපනික ප්‍රශ්න මට ඉදිරියට යන්න ඩිග්‍රියක් නැහැ ක්වොලිෆිකේෂන්ස් නැහැ මාව ස්ථිර කරලා නැහැ
මට ප්‍රොමෝෂන් හම්බෙලා නැහැ. වෘත්තීය ප්‍රශ්න නේ. අධ්‍යාපනික ප්‍රශ්න, වෘත්තීය ප්‍රශ්න නේ. නේ ලෝකයේ හැමතැනම ප්‍රශ්න නේද? දැන් දේශපාලනික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න, ගොඩක් ප්‍රශ්න තියෙනව නේද? හරි. එහෙනම් කොහොමද ප්‍රශ්නයක් විසඳන්නේ? පළවෙනි එක තමයි ඔන්න මම කේස් ස්ටඩි එකක් දෙනවා. මෙන්න මේ කාන්තාවට තියෙන ප්‍රශ්නය ඔබ අඳුර ගන්නවද කියලා බලන්න. ප්‍රශ්න කේස් ස්ටඩි එක තමයි ප්‍රශ්න. නේද? ප්‍රශ්නයක් කොහොමද අඳුරගන්නේ? ප්‍රශ්නයක් කොහොමද අඳුරගන්නේ? මේ ප්‍රශ්නයක් අඳුර ගන්න නම් මට දැනෙන්න ඕනේ ඇත්තටම මට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ බලන්න කී දෙනෙක් මැදිහත් වෙලාද කියලා. මේ ප්‍රශ්නේ මට වුණා නම් මේ කාන්තාවට තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ ප්‍රශ්නේ මැදිහත් කරෝ කවුද? මේ ප්‍රශ්නට වග කියන්න ඕනේ කවුද? මේ ප්‍රශ්නේ කතානායිකාව කවුද? ඇයි මේව ප්‍රශ්න වෙන්නේ? මේ මම නම් මේ මගේ නංගි නම් ඔයාලට කීන්නේ කෙනෙක් ඇද්ද මේ වගේ ප්‍රශ්න තියෙන කාන්තාව වරිපනම් ගෙවා ගන්න බැරි එක එක ආධාර ඉල්ලගෙන හිතන්න මේ මම නම් සහකම්පනය වගේ මොන්ටිසෝරි කොච්චර දරුවෝ ඇතිද මේ වගේ අම්මලාගේ දරුවෝ තාත්තලා දාලා ගියේ මගේ හස්බන්ඩ් එක්ක මම කී සැරයක් හිතන්නේ නැද්ද ඩිවෝර්ස් වෙන්න ඕනේ කියලා. දාලා යන්න ඕනේ කියලා. හැබැයි හැම දුවෙක්ම හැම පුතෙක්ම තාත්තට ආදරේ අම්මට වඩා කියන්නේ ඒක. නමුත් හැම තාත්තෙක්ම දරුවන්ට එක වගේ ආදරේ නෑ. ඔබ ආදරේ තරම් තාත්තට ආදරේ කරන්න දැනෙන්නේ නෑ. තාත්තා ආදරේ කරන්නේ නිහඬ. තාත්තා උදව් කරන්නේ නිහඬ. තාත්තගේ හදවතේ තියෙන වේදනාව කියන්නේ මේ වගේ පුංචි ළමයි කොච්චර වාරි කුල අතරමං වෙලා ඇවිත් අම්මලා රට ගිහිල්ලා තාත්තලා දාලා ගිහිල්ලා නැද්ද? වයව තමයි වැඩිම ගැහැණු සංඛ්‍යාවක් පිටරට ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? විදේශගත වෙච්ච කාන්තාව වැඩිම ඉන්නේ වයව. දැන් ඔබට දැනනවද මම ඊටට යමක් කරන්න ඕනේ කියලා? මේ මිනිස්සු නොදන්නා කරන වැරදි වලට සමාව දෙන්න. මේ පුංචි දරුවන්ට කොච්චර දේවල් කරන්න ඕනද? මුට ජීවිතේ ගැන කියලා දෙන්න අපිට බැරිද? පුළුවන්. ඔබ විශ්වාස කරන්න. දැන් ඔබ යනවා ගෙදර දැක්කම ඔබගේ දරුවෝ කොච්චර සතුටු වෙනවද අම්මා? මම ඉතින් 12ට එයි කියලා. අම්මා පරක්කුනේ ඇයි අම්මා එහෙම ආන්නේ නැද්ද? එතකොට හිතන්න මේ අම්මා කොහොමද කියන්නේ කියලා තාත්තා ඉන්නේ කවද්ද කියලා ඇහුවා. හිතන්න බලන්න. තමන්ගේ ගැහැණිට පහර දෙන තමන්ගේ ගැහැණි ඉන්නදී තවත් ගැහැණියක යන මිනිහෙක් ඒ ගැහැණි දරුවොත් එක්ක කොහොම ඉවස ගන්නද කියලා ඒක දැනෙච්ච වෙලාවේ ඔබ විශ්වාස කරන්න. ඒව තාත්තලට දරුවෝ ඉපදෙන්නේ නෑ ලේසියෙන්. ඉපදුනත් ඒ දරුවෝ මන්ද බුද්ධික හෝ ඒ තාත්තගෙන් පලි ගන්න දරුවෝ බවට පත් වෙනවා. පෞකාර තාත්තලාට ඉපදිච්ච දරුවෝ වන්දිගේ වෙනවා මුළු ආත්මෙම. දැන් ඔබට කියන්න පුළුවන් නේද මේ කාන්තාවට තියෙන ප්‍රශ්න මොනවාද? එකක් මානසික ප්‍රශ්න, තව එකක් ආර්ථික ප්‍රශ්න, තව එකක්
අධ්‍යාපනික ප්‍රශ්න දරුවගේ අධ්‍යාපනය ඉස්කෝලේ දාම තාත්තා කොහෙන් ගහනවනේ නේද? සමාජීය ප්‍රශ්න සමාජයෙන් මිනිහෙක් නැති ගැහණියෙක් කෙරේ බලන හැටි නේද? මට මේ ළඟදී ආවා ග්‍රාම සේවකගෙන් බේරෙන්න බෑ. සර් මට සමුද්දී අර හදලා දෙන්න නම් එයාත් එක දවසක් කරේ නිදිය ගන්න කියනවා. මම කොහොමද සර් කරන්නේ මගේ මිනිහා මැරුණා. පුංචි කොල්ල දෙන්නෙක් දෙන්නම ට්වින්ස්ලා ශිෂ්‍යත්ව පාසල මම ඒව සමුද්දී නැද්ද කියලා. සමුද්දී මට කුලී නිවසක් ඉඳ හදලා දෙන්න බෑ කිව්වා ඉස්තිරේ පදිච්චි නැති ඉඳ. එක දවසක් හරි එයා එක්ක ඉන්න දරුවෝ ඉස්කෝලේ නැති වෙලාවට ගෙදෙට්ට එන්න හදලා දෙන්නම් කියලා. හිතන්න බලන්න. අපි ජීවිතේ වෙනස් කරගන්න. එනම් ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මට මේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඉස්සෙල්ලාම identify the problem. මොකද්ද ප්‍රශ්නේ ස්වභාවය කියලා අඳුර ගන්න ඕනේ. එක විදිහට මේ ප්‍රශ්නේ එන්නේ. ඒක අඳුර ගන්න ඕනේ මට තියෙන අධ්‍යාපනික එකක්ද, සමාජීය එකක්ද, පාරිසරික එකක්ද, නේද? ආර්ථික එකක්ද, මානසික එකක්ද, කායික එකක්ද? එහෙනම් කායික එකක් නම් දුක් කියලා වැඩක් තියෙනවද? නෑ. ඒවට බෙහෙත් තියෙනවා. ඒකට පිළියක් හොයාගන්නවා. ඊළඟ වට දණි සමාරුව කැන්සර් එකක් වෙන්න පුළුවන් ඕනම එකක්. ඒක කායික ප්‍රශ්නයක්. නමුත් කැන්සර් හැරිච්ච ගැහණු අන්තිම මොහොතකම් ශක්තිවන්ත වෙනවා දැකලා තියෙනව නේද? ඈ? අර YouTube එකේ තියෙනවද? එහෙනම් එයාගේ සිත මැරියද සිතට කැන්සර් එකක් එනවද? නෑ සිතට කැන්සර් එකක් එන්නේ නෑ. ගතට කැන්සර් එකක් හැදලා තියෙනවා. ගත ගියත් සිත ශක්තිමත් කෙනෙක් ආත්ම ශක්තිමත් නේද? ඊට පස්සේ ස්වභාවය හොයාගත්තට පස්සේ මොකද වෙන්නේ? පිළිතුරු හොයනවා. ඔයා හොයනවා මේ ප්‍රශ්නෙට මොනවාද තියෙන්න පුළුවන් පිළිතුරු. ඔයා ලියනවා පොලයක් අරගෙන ප්‍රශ්නේ හරියටම ලියන්න. ලියලා ඔයාම හිතන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේක තමයි විසඳුම. මේක තමයි විසඳුම. විසඳුම් තුනක්වත් හොයාගන්න. ඊට පස්සේ ඔයාගේ හොඳම යාළුවා ළඟට ගිහිල්ලා ඔයාට වඩා ඉහළ අධ්‍යක්ීම් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ලේකම්තුමිය ළඟට ගිහිල්ලා ලේකම්තුමිය මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමිට මොන වගේද හිතෙන්නේ කියලා මම මොන ඒතකොට එයාගේ මෙහෙම කරන්න කියලා ඊ උත්තරත් දියා ගන්න. දැන් ඔයාලට උත්තර පහක් විතර ලැබෙනව නේද? අන්න ඒ උත්තර පහ ඇතුළත ඔයාගේ ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා. හරි පුදුමයි මේක කරලා බලන්නකෝ. ඔයාගේ ඕනම ප්‍රශ්නයකට අර උත්තර පහ ඇතුළත විසඳුමක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් හොඳම උත්තරය යටි ඉඩක් අඳගන්න. හරිද? ඉඩක් ඇඳගෙන විදිහට මොකද කරන්නේ? පියවරෙන් පියවර මේ විසඳුම ලබා ගන්නේ කොහොමද කියලා ලියන්න ඕනේ. ලිව්වට පස්සේ ඔයාට දැනෙනවා ලොකු ඇක්ෂන් ප්ලෑන් එකක් එනවා. මම මෙහෙම කරන්න ඕනේ. හැබැයි ඔයා ඒක එකෙන් එක කරලා ඉවරලා ඔයාට පේනවා මේ වෙනස ඉන්ඩිකේටර්ස් මෙවි පේනවා. දන්නේම නැහැ ප්‍රතිඵලය. එහෙනම් මගේ යාළුවනේ ඕනම ප්‍රශ්නයක් කියන්නේ తాවකාලිකයි. මේ පැස්කල් ප්‍රශ්න, ඩීෂල් ප්‍රශ්න, රටේ ප්‍රශ්න తాවකාලිකයි. තව ටික දවසකින් තව ජනාධිපති කෙනෙක් වෙනවා. මේව වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය. මෙයාම වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි ස්වභාවය. උපාද තිතිබංග. හයි කියන්නේ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය හොඳින් අඳුරගත්තා නම් ජීවිතේ වෙනස් කරන්න ලේසියි. එහෙනම් මගේ ජීවිතේ වෙනස් කරන්න නම් මම අද ඉඳන් සටන් කරන්න ඕනේ නේද? එහෙනම් මේ ඕනම ප්‍රශ්නයක් විසඳන්න තියෙන එකම මාර්ගයයි. ඉතින් මගේ ජීවිතේ මම වෙනස් කරනවා. මගේ ජීවිතේ මට දැනෙන්න ගන්නවා. එහෙනම් මම අද ඉඳන් මගේ පෞරුල් ජීවිතේ සාර්ථක කරගන්නවා. හයි කියන්නේ. හයි කියන්නේ. අද ඉඳන් පිරිමියා කවුදයි අඳුර ගන්නවා. අද ඉඳන් මම පිරිමියාගේ ස්වභාවය අඳුර ගන්නවා. අද ඉඳන් මම ජීවිතේ දිනන්න ඉගෙන ගන්නවා. ඕ මට දැනෙනවා. ඕ මට හැඟෙනවා. ජීවිතේ වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස මම වෙනවා. ඒ වෙනස මම වෙනවා. ඕ මට වෙන්න පුළුවන්. අද ඉඳන් මම ලෝකයේ දකින්නවා. මෙච්චර කල් මම අන්ධයි. හරි කියන්නේ. දැන් මට ලෝකයේ පේනවා.
ඒක කියන්නේ මෙයා පොතක් කියවනවා. පොතක් කියවනකොට මෙයා කොල්ල අහනවා ඇයි ඔයා hina වුනේ කියලා. එතකොට කොල්ල අර මහත්තයා ඉඳන් කියනවා මේ පොතේ තියෙන දෙයකට කියලා. ඊට පොඩි එකා කියනවා බලලා විර වෙලා මටත් දෙනවද කියලා අහනවා. මහත්තයා ඉඳන් කියනවා පොතද කියලා. නෑ S2 කියලා. හරි ලස්සනයි. අපි අද සමුගන්න මේ මොහොතේ මම ඕගලන්ට හිතන්න අලුත් S2 එකක් දුන්නා. ඒ S2 එකට කියනවා third eye කියලා. හයියෙන් කියන්නේ. third eye. කොලයක් අරන් ලියන්න. ලේකම්තුමියට අද ඔයාට දැනෙච්ච දේ. අද ඔයාට හැඟිච්ච දේ. ඔයා විශ්වාස කරන දේ. සභාපතිතුමාට දැනෙන්න ලියන්න. අද ඔයා විශ්වාස කරන දේ. ඔයාට හැඟිච්ච දේ. ඉක්මන ලියන්න පුංචි ලියුමක් වගේ. ડોક્ટર සමන් වීරවංශ ඇවිල්ලා ආචාර්ය සමන් වීරවංශ සර් ඇවිල්ලා අද දවසේ අපිට පැය 6කට වඩා කාලයක් ජීවිතය වෙනස් කරන්න කියලා දුන්නා. සර් කිව්වා අද තමයි ජීවිතයේ අපූර්ව හැරවුම් ලක්ෂ්‍ය කියලා. මම විශ්වාස කරනවා අද මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයි කියලා. අද මට දැනුණා, අද මට හැදුණා කියලා විරලා ඉහළ පරිපාලනට ලියන්න. තාදේශී සභාව වෙනස් වෙන්න මම වෙනස් වුණා කියන ප්‍රතිඥාව දෙන්න. හැමෝම ලියන්න. හැමෝම ලියන්න. ඔබට දැනෙච්ච දේ, ඔබට හැඟිච්ච දේ. ස්තුතිය ලියන්න. ස්තුතියි. අද මට දැනුණා, අද මට හැඟුණා. මම විශ්වාස කරනවා. මේ තරුණ පරපුරට මේ වෙනස දෙන්න පුළුවන් නම් අපේ ඉන්න සපෝටිව් සර්විස් එකට මේ වෙනස දෙන්න පුළුවන් නම් අපේ දෙමුස මම හෙට ඔෆිස් ඇවිල්ලා 5 දෙනෙකුට කියනවා අපරාධ වුණා ආවේ නැත්තේ අනිත් දවසේ ඔයා ඉල්ලන්න මැඩම්ගෙන් ගිහිල්ලා අපිට මේ වෙනස ඇති කරන්න නම් අපි ඔක්කොම දැනුවත් වෙන්න ඕනේ. අපි නොදන්න ගොඩක් දේවල් අපි ගැන ඉගෙන ගත්තා. මා නොදන්නා මා ගැන ඉගෙන ගත්තා. මගේ ශක්තියින් මම අඳුරගත්තා. මගේ දුර්වලතාව මම අඳුරගත්තා. මම කරලා තියෙන අපරාධ මම හෘද සාක්ෂියට අනුව අඳුරගත්තා. මමම ලැජ්ජ වුණා විතක. මම අපහසුතාවයටපත් වුණා විතක. මම දිහෙඩව බලාගෙන හිටියා හෘද සාක්ෂියත් එක්ක. සර් මේ මං ගැනම නේද කියන්නේ කියලා. මට විතක දැනුණා මම කොච්චර වාසනාවන්තද කියලා. සර් කියන හැම දෙයක්ම මම කරනවා කියලා මම සතුටු වුණා. සර් මං ගැනමයි කියන්නේ කියලා මට හිතුණා මම කොච්චර වාසනාවන්තද කියලා හිතුණා. ලියන්න. විභාගයකට ලියනවා වගේ ලියන්න. කල්පනා කර කර ලියන්න. ඔයාට දැනෙච්ච දේ, හැඟිච්ච දේ, ඔයා විශ්වාස කරන දේ. මේ ඉහළ සභාපතිගේ ඉන්නම මන්ත්‍රීවරුන්ට දෙන්න ඕන ලියන්න. අපි අද අභිමානය ගැන ඉගෙන ගත්තා. අභි කියන්නේ උසස්, මානය කියන්නේ මැනීම. අවමානය ගැන ඉගෙන ගත්තා. අව කියන්නේ අඩු, මානය කියන්නේ මැනීම. අවමානවත් මිනිස්සු ඉන්නේ සැකෙන්, බියෙන්, ආත්ම විශ්වාසයෙන් තොර ආත්මාර්ථකාමී මිනිසුන්. අපිරිසිදු, අරක්කු සිගරට් වලට ලොල් වෙච්ච, බොරුව වංචාවත් එක්ක ජීවත් වෙච්ච, තමන්ගේ ස්වච්ඡන්දතාවයක් නැති දුර්වල මිනිසුන්, අවමානවත් මිනිසුන් කියලා හඳුනගත්තා. අපි ආයතනයේ ගොඩක් අය ඒ වගේ හිටියත් මම මගේ මනෝචිත්‍රණය අඳුරගත්තා මමත් ඒ වගේම අවමානයෙන් ඉන්න කෙනෙක් කියලා. අතිමානය කියන්නේ අධික වර්ෂාපතනය, අධික ජල ගැල්ම හානි කරයි වගේ. අතිමානයෙන් ඇතිවෙන මානසික රෝග ගොඩක් මම අඳුරගත්තා. මට දැනෙනවා මමත් අතිමානයෙන් ඉන්න කෙනෙක් කියලා. සර් මම අද අඳුරගත්තා සතිමත් බව ගැන, සිහිය. දැනුවත් වීම තුළින් සිහිය වර්ධනය වුණා සර් මගේ. මට දැන් ආත්ම අවබෝධයක් ලැබුණා. මට මා හමුණා කියලා මට දැනෙනවා. මෙච්චර කල් අන්දෝ හිටපු මම දැන් දෙනෙත් මට හමු වුණා. ලෝකේ දකින්න පුළුවන් වුණා.
දැන් මගේ ළඟට එන ඕන කෙනෙක්ව නිවැරදිව මට අඳුර ගන්න පුළුවන්. එයාට උත්තර සපයන්න පුළුවන්. එයාගේ ගැටලු විසඳලා දෙන්න පුළුවන්. මම වෙන්දට වඩා බුද්ධිමත් කෙනෙක් සර් දැන්. හස්බන්ඩ්ව අඳුර ගන්න, වයිෆ්ව අඳුර ගන්න, නෑදෑයව අඳුර ගන්න සර් හොඳ ක්‍රමයක් කියලා දුන්නා. මම අභිමානවත් වෙන්න ඕනේ. උසස් ලෙසම ඉන්න ඕනේ. සතිමත් බව තියෙනකොට හෝමෝන බැලන්ස් වෙනවා. එතකොට සතුට ලං වෙනවා. මම අදීනම් සතුටින් වැඩ කරනවා සර්. කරන්න පුළුවන් උපරිමයක් කරනවා. ඕ මට පුළුවන්. මොන ජීවිතේ වෙනස් වෙන ආකාරය ක්‍රමයෙන් ඉගෙන ගත්තා. ආදරණීය මගේ යාළුවනේ පුරා පැය 6කට අධික කාලයක් මම ඔබට ජීවත් වෙන්න හැටි කියලා දුන්නා. සතිමත් බව තුළින් අභිමානවත් ජීවිතයක් ගත කරන ආකාරය කියලා දුන්නා. මගේ ආයතනයේ පිහිටා තියෙන අභියෝගයේ ධම්මහදේ කියලා. අක්කර 30ක දුරු භාගයක 60 දෙනෙකුට නිවාසිකව ඉන්න පුළුවන්. ඔබලා දවසක එතෙන්ට එන්න. මගේ අනිත් සෙන්ටර් එක තියෙන දඹුල්ලේ ඉබ්බන්කටුව යවන්න. අපිට එතෙන්ට එන්න පුළුවන්. මුළු ආයතනෙම අපි එතෙන්ට යන්නත් පුළුවන්. ලේකම්තුමිය වගකීමක් දරලා ඒ සඳහා ඇක්ෂන් ප්ලෑන් එකක් හදාගෙන ඉදිරියේදී මට දැනුම් දුන්නොත් මට එන්න පුළුවන්. ඔබගේ පාසලේ, ඔබගේ ආයතනවල, ඔබගේ ස්වාමියාගේ ආයතනයේ ස්ටාෆ් ඩෙවලොප්මන්ට් එකට අපිට සහාය වෙන්න පුළුවන්. ඕන වෙලාවක මට කතා කරන්න මගේ දුරකථන අංකය දෙන්න මම ලෑස්ති වෙන්නේ. මගේ නම ડોક્ટર සමන් වීරවංශ. ෆයිල් එකේ හරි ලියන්න. මගේ නම ડોક્ટર සමන් වීරවංශ. මම ආචාර්ය සමන් වීරවංශ. මගේ දුරකථන අංකය 071 071 44 34 911 071 44 34 ඔයාගේ දරුවන්ගේ ඕනම ප්‍රශ්නයක් මාත් එක්ක කතා කර හැකියි. මම මනෝවිශ්ලේෂකෙක් වගේම වරලත් ජීව විද්‍යාඥයෙක්. ඔබට ඕනම කරන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, මගේ කාල සීමාව මෙතනින් අවසන් වෙනවා. මම ඔබට පුරොන්දු වුණා තුරට කලින් ඔබගේ දෙන්න යවනවා කියලා. දැන් මම ඒ සඳහා සූදානම් වෙන්නේ. ඔබ ලියපු අය ඔබගේ ලිපිය අවසන් කරලා ඔබගේ ලිපිය ඔබගේ ලේකම්තුමියට ලැබෙන්න එකතු කරන්න හැමෝම එක්කෙනෙක් මැදිහත් වෙලා අවසන් කරලා ඔබ හැමෝම මම කැමතියි අපි මේ group එකේ WhatsApp group එකක් හදාගත්තා නම් අපි develop වෙන්න ලේසි නේද? ඒතර WhatsApp group එකට අපේ තොරතුරු දාගත්තා හැකි birthday wishes කවුද ඒක WhatsApp group එක මේ ටික හදාන්නේ? කාටද පුළුවන්? කෝඩ්ගේට් හදනවද? මේ අදාවය විතරයි අපි ගන්න. මේ අදාවයගේ WhatsApp group එකක්. හරිද? අදාවයගේ WhatsApp group එකක් ආවහම ඒ WhatsApp වෙනම group එකක් තියෙනවද ඔයගොල්ලෝ? තියෙනවද? ඔය ආයතනයේ තියෙනවද? ඔව්. අදාවයකට දාමු training WhatsApp group කියලා. එතකොට ඔයාලට evaluation ගන්න පුළුවන් නේ. training. ආදී පුල training group. mindful group කියලා දානකො mindful group. mindful group. සතිමත් කණ්ඩායම. මේකට බැඳෙන්න ආස නම් මේකේ ගොඩක් අපි එතකොට වීඩියෝස් දාමු, එක තොරතුරු දාමු, බර්ත්ඩේ විශස් දාමු. හරිද? ඒ ඔක්කොම මේ group එකේ ඉතුරු අනිත් ඒගොල්ලෝ පෙළවෙනවා අපේ group එකට එන්න. අනිත් අය පෙළවෙනවා අපේ group එකට එන්න. අපේ තොරතුරු බර්ත්ඩේ විශස් ඒ හැම එකක්ම මේකට දාමු. WhatsApp group එකක් develop කරන්න. මගේ නම්බර එක ඇඩ් කරා. මගෙන් උඩට ප්‍රශ්න අහන්න පුළුවන්. මට කෝල් කරන්න පුළුවන් WhatsApp group එක හරහා. එහෙනම් අපි අද දිනේ සමු ගන්න යන්නේ ඔය එවොලියුෂන් එක ඔයා එකතු කරන්න ඕනේද? යෝ ඩියුටි එකක් ඔක්කොම එකතු කරන්න දැන් නැගිටලා එකතු කරන්නත් කමන්නේ. ඊට පස්සේ ඔයා ඔක ෆයිල් කරලා හොඳ එවොලියුෂන් එකක් හදලා සභාවට ඉදිරිපත් කරන්න ඕනේ. ට්‍රේනින් වල රැකගත්තා. ඒ ළමයි ඒගොල්ලන් ට්‍රේනින් ගැන හැඟීමක් නැහැ. ට්‍රේනින් එකට බජට් එකක් පාස් කරන්නේ නැහැ. ඒක කපලා ගන්නවා. මේක ප්‍රජා සංවර්ධනය. එහෙම නේද මැඩම්? මේක නායකත්වයේ ප්‍රජා සංවර්ධන ලොකු බජට් එකක්. ඒ ඔක්කොම අන්තිමට හොරා කඩ දාගන්න. මෙහෙ නෙමෙයි මං කියන්නේ. ඉතින් ඇයි අපි ජනතාවට සේවය කරන්නේ නැත්තේ? මිලියන ගාණක් සල්ලි රටේ කාලා තියෙන එහෙම. ඒ හින්දා මිනිස්සු හදන්න තියෙන සල්ලි නා මිනිස්සු හදපල්ලා. අන්න එක බල කරන්න. මිනිස්සු හදන්න. හොඳ මැඩම් කෙනෙක් ඉන්නවා. ඩීසන්ට් කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඔබට ඕන දෙයක් කතා කරන්න පුළුවන් අදින්න. එයා තමයි සභාවේ නායකයා. ඒක තේරුම් ගන්න. වග වෙන්නේ නායකයා. ඕගලන් රාජකාරියේ වග වෙන්නේ යාට. එතුමියට. එහෙනම් එතුමියට ගරු කරන්න. එතුමියට ආදරය කරන්න. එතුමියව සහයෝගය දක්වන්න.
එතුමියට උදව් වෙන්න. ඒ තුලින් ජීවිතේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. හැමෝම නැගිටින්න දැන්. මට ඉන්නේ දරුවෝ 4 දෙනාගේ 3 දෙනෙක්ම දුවලා. මම හරි ආසයි අභිමානවත් තාත්තා කෙනෙක් වෙන්න. අභිමානයි කියන්නේ. අභිමානයි කියන්නේ. මේ මගේ දුවයි කියන්නේ. මේ මගේ ආත්මයයි. මේ මමයි. මේ මගේ ජීවයයි. ගායන හඬන ගායන අභිමානයි කියන්නේ. නුඹ මගේ ආනයි සැබෑවුණු සුබ සිහිනයි හසින් මුලදී පියලගන්නේ සනුහරේ අභිමාන මතකද ඔයගේ ආවා ඔබ මගේ ආනයි සැබෑවුණු සුබ සිහිනයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමාන ඔබ අද ඉඳන් අභිමානවත් වන්න. අභි කියන්නේ උසස්, මානය කියන්නේ මැනීම. ඔබ දැක්කාම මේ අභිමානය පේන්න ඕනේ. ඔබ කරන වැඩවලින් මේ අභිමානය දැනෙන්න ඕනේ. ආදරණීය දරුවනේ, මම ඔබට පොරොන්දු වුණානේ අද දවසේ ජීවිතේ වෙනස්ම දවස බවට පත් කරනවා කියලා. මම මගේ පොරොන්දු ඉෂ්ට කළා. මම මගේ අත්වලට පවුනේ අද මම උපරිමයක් නොබට කළා. මලක් ලෙස නොහැදුවේ හැලී නිසාමයි දුක දිනා හැටි උදේ ගැන උගත් පාඩම මිල මුදල නිල බල යානේ මිල මුදල නිල බල යානෝදේ කල හොඳම විතරක් තීරිවේ කල හොඳම විතරක් ඉතිරිවේ නුඹ මගේ කාලයයි සැබෑවුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමාන ඔබ අද ඉඳන් ඔබේ තාත්තට නීච වඩා ආදරය කරන්න. තාත්තා මට සමා වෙන්න. මම පව්කාර ගෑණියෙක් කියලා අදයි මට දැනෙන්නේ. මම ඔබට ආදරය කළා මාදි කියලා දැනෙනවා. ඔබ මානක නෑ මම ආදරය කරන්න හිතනකොට මම කොච්චර ඔබගෙන් ඈත් වෙලාද? අම්මේ මට සමා වෙන්න. අම්මේ මමයි තාත්තයි අතර සම්බන්ධතාවය ඈතයි වගේ දැනෙනවා. කහුව දෙකක් ඇඳලා තියන්න මට සමා වෙන්න. මේ මුතුන් මෙත් තන්නේසා ඒ කඳුළු සහානිය පුතා මම ඔබේ හදවතට කතා කරේ. මම ඔබට දැනෙන්න කතා කරේ. මට ඕන වුණා නුඹ ශක්තිමත් කරන්න. නුඹ යන්නේ හිස්තැටින් නොවේද? ශක්තිමත් ඈතකින්. අයි කවදාවත් පිළිවෙලකට වරදක් කරන්න ඉඩක් දෙන්නේ නෑ මම. පිළිවෙලක නොමග යන්න ඉඩ දෙන්නේ නෑ මම. මම ජරන්තගේ හැරියක් වෙනවා. නුඹ මගේ ආනයයි සැබෑවුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි දුවේ නුඹ මගේ හැමෝටම ආයුබෝවන් වේවා. පිරුවන් සරණයි. ආයි දවසක හම්බ වෙමු. මට සමා වෙන්න මගෙන් හිතක් පිළිගලා පැන්න ගැහුවා ආදරේට. මම යන්න ආයි හම්බ වෙන්න.
ඔබ කිව්ව එක කතාවක් මතක් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තරහ වුණේ බුලත් දෙන්න ගිහිල්ලා බුලත් මොකටද කියලා මට ඇහුවයි කියලා. මාත් එක්ක තරහ වෙයි. ස්තුති කතා මොකටද කියලා ඇහුවොත් ඒ හින්දා රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් එක්ක තරහ වුණාට මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. එක වචනයක් මම කියන හිත දෙනවා. ස්තුති කතාව කරන්න ස්තුති කතාව කරන්න ඕනේ නැහැ කියන එක අපේ ආචාර්ය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊටු අධ්‍යක්ෂ ප්‍රවීණ මනෝවිශ්ලේෂක ජීවිතඥ ආචාර්ය සමන් වීරවංශ මැතිතුමනි ඔබතුමාට ස්තුති කතාව ස්තුති කරන්න ඉස්සර මට හිතුණ අතීත ආවර්ජනයක් මා වෙත සිදු වුණා. මගේ ජීවිතයේ අපි දැන් මේ සැදැ සමයේ ඉන්නේ වැඩිහිටින් කෙනා මම ඉවොත් ඉවරදී අවුරුදු 70 ඉවර වෙන්නේ තව දවස් කිහිපෙකින්. මේ ජීවිතය අවුරුදු 40ක් මේ ප්‍රාදේශ භාවික කමුදේ මැද හිටියා. අපිට පදනම් ආයතනේ ඒ වගේම ඇඹිලිපිටියේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අපිට නායකත්ව පුහුණු වැඩපිළිවෙළ ගණනාවක් කරලා මේ ප්‍රාදේශ සභාව මේ තැනට ගෙනෙන්නට ජනතාව දුන්නු වරමින් අර හැමදාම වහිනකොට බේසන් තියලා උදේට ගොමමන් තිබුණේ වයින් කරලා මේ තිබුණු මෙතන තිබුණු ප්‍රාදේශ සභාවේ 1952 දිනයක ජෝන් පුත්‍රාවල මැතිතුමා අද ප්‍රාදේශ සභාව ගොඩනැගිලි තමයි අපි අද මෙතෙන්ද එන්නට ලංකාවේ හොඳම ප්‍රාදේශ සභාව බවට පත් කරන්නට විශාල කැපකිරීම කරපු අද විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජීවිතෙන් සමගත්තු විශාල පිරිසක්. මේ ලේකම්තුමිය වෙනින්දා මේ අපේ වීරවර ශ්‍රී සුමංගල නායක හඳුනගේ මාර්තු දෙවන දින 207 වෙනි ගුණ සමුද ඉස්තු කරන මොහොතේදී මේ සභාවට දරදී ඇදපු මේ සභාව මේ තැනට ගේන කටයුතු කරපු සභාවේ ජීවතුන් අතර නැති මන්ත්‍රීතුමන්ලට ජීවතුන් අතර නැති ලේකම්තුමා ඇතුළු සනීපාරක්ෂක කම්කරු මහතා දක්වා ඒ අයට පුණ්‍ය ආනුමෝදනා කිරීමට ඉන්න අයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න ඉතාමත්ම වුවමනාවෙන් ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රාදේශ සභාවේ ලෝක සභාපතිතුමා මන්ත්‍රීතුමාලා එකතු වෙලා විශාල කාර්යයක් කරා. ඒ කළ සතියක් යනකොට ආයෙ උහුණු වැඩමුළුවක් පවත්වන්න. මේක පිළිබඳව ලොකු කනගාටුවක් තියෙන සභාවක් බවට පත් වුණා. අපි හරි මහන්සියෙන් දරදී ඇති. ඔබතුමාගේ දේශනයේදී මා සම්පූර්ණ මගේ අතීතයට මම ආපහු ගියා. ඒ වගේම ඉතාමත්ම සතුටටපත් වුණා මට හොඳට නිින්ද යනවා. ආසි උඩ බලනකොට හැම උඩ බලන නිින්ද යනකොට හිතට කිසි බයක් දැනෙන්නේ නැහැ. හොරගම් කරේ නැහැ. මිනිස්සුන්ට වැරදි කරේ නැහැ. මේ සභාව මේතනට ගෙරෙන්න විශාල කැපකිරීම කරා. මෙතන ඉන්න වැඩි පිරිසක් අපිත් එක්ක එකට වැඩ කරපු මේ මෑත යුගයේ ආපු උපාධාරී මහත්මීන් නැරී සියලු දෙනා මේ ඉන්න මූණ දැක්කම අපේ කාලේ මේ සභාවට ආපු අය ඔබතුමන්ලා කරපු කැපකිරීම අනන්තයි අප්‍රමාණයි. ලංකාවේ දහවතාවක් හොඳම ප්‍රාදේශ සභාවක් පත් කරන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනකොට අර කරත්තෙන් කුණදතු අපේ සභාව මේ දැනට ගෙහෙන්න මෙතුමිකෝ වගේ කසල් කළමනාකරණය කරලා ලංකාවේ හොඳම කසල කළමනාකරණ ආයතනේ ලංකාවේ හොඳම පෙර පාසල ඒක සායක චිත්‍රසී ඉන්නවා. ලංකාවේ හොඳම සතිපොළ ලංකාවේ හොඳම පුස්තකාලය නිර්මාණය කරන්න විශාල කැපකිරීම කරා. හැබැයි මේ කෙටි කාලයක් තුළ අපි පසුබැස මොන විවිධ හේතුන් මත වෙන්න පුළුවන් අපි අන්ධකාරයට සාප නොකර එක පහනක් හරි දාගන්න පුළුවන් වුණොත් හොඳයි කියන චේතනාවෙන් සභාපතිතුමා ගයිඩ් සභාපතිතුමා ඔබ වගේ දක්ෂ මනෝ විද්‍යාඥයෙක් කෙනෙක් මෙයට දැනුමක් දෙන්න ඕනේ කියන තීරණය අරගත්තා. මේ සඳහා ප්‍රතිපාදන සභාවෙන් අපි කරන්නේ ලේකම්තුමිය වගේම අපේ ප්‍රධාන කර්තෘමිය අපි ඒ සඳහා අවශ්‍ය වෙනත් විකල්පයක් කරගත්තා. අරගෙන තමයි කරේ. නමුත් අපි දුක් වෙන්නේ නැහැ. මේ තරම් පිරිසක් හිටින් පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා. මොකද විවිධ වැඩසටහන් වලට ඇවිල්ලා එපාලලා තියෙන සමහර අය. ඒකයි මේ අද මේක මේ වැඩසටහනේවත් සංවිධානය කරපු අයගේ දුර්ලභකමක් නෙමෙයි. හැබැයි ඊට පස්සේ
සංවිධානය කරන වැඩසටහනකට වැඩි පිරිසේ මේක අපවම දෙන්න බැරි ඉච්චයි දුක්නේ. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ මට ලොකු අභිමානයක් තියෙනවා ජීවිතයේ සදා සමය අපේ. මොකද මම අද ඉන්න නෙවෙයි හිටියේ මම දුරට ඉරුවා. ඉතින් ඇන්ද ජීවිතේ දරුවෝ හදලා වඩලා මුගුරුම් බලලා ඉන්න කාලේ අද මට උදේ කිව්වා අපි වී එකක් තම්බමු කියලා තමයි නෝඩ කිව්වේ. ඒවනක් ඉස්සරහම කියලා ඉන්නේ. ඉතින් මට බෑ කියන්නත් බෑ. මේකට එන්නත් ඕන මම මේ පාන්දර වී එක ඉපේ තියලා දීලා කොහොම හරි බා ගන්න කියලා වගේ කෙනෙකුට කියලා ආවේ මේ වැඩසටහනට සහභාගී විය යුතුම නිසා. විද්‍යාඥයනි අපේ සමයේ කොට අපේ එතුමාට දුවලත් දෙන්නේ නැහැ. මට පුතාලා දෙන්නයි එයාගේ කටයුතු අවශ්‍ය කරලා අපේ සමයේ ඉන්නකොට අපේ නෝනා කොහොම මට ශක්තියක් වුණා ධෛර්යයක් වුණා. ඒ වගේම දරුවන්ගේ කටයුතු කරා මම දේශපාලනය කරනකොට දරුවන්ගේ සියලු කටයුතු කරලා ඉතාලම හොඳින් නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක ගොඩනගලා දෙන්නකොට දරුවෝ කසාද බඳලා ඉන්කම් මිස්ට් කරලා අවසන් යනකොට එයාට මේ නෝනට කාන්සියක් ලැබෙනවා. එයා මානසික ආතතියකට වටනවා. මම කීප අවස්ථාවක් කිව්වා මොකද කරන්න කියලා. මම කරන්න දෙයක් එක දවසක් එක මෙන්න මේ විදිහට වදන් පෙළ විතර අලුබලක කොටලා පුතුමනේ දාන්න දීපා. දරුවන් එදුවේ යුතුයකම් කෙරුවෙමි. ඒවා කළෙත් කරදර මැද්දෙන් අපි දැන් වියපත් ඒ ගැන නොසුදුමු ඒ බරේ අයගෙන යද්දී අපගෙන් කවරකු ඉස්සර වේවිද සුබාදාම තීරණ ගත්තේ සතුටින් පසුවෙන් හිත ගැන නොසුදුමු වෙන දේ වෙන විදිහට වෙද්දී කියලා. ඒ ඉන්නකොට තමයි මේ වතාවේ මේ සභාවට ආයමත් එන්න සිද්ධ වුණේ. ඒ විලා ඉන්නකොට මේ සභාවට වෙච්ච දේ දැකලා අපිට වෙච්ච වේදනාවත් එක්ක අපි කීප දෙනෙක් එකතු වෙලා දැයිස් මාපොන් මන්තුමා එක්කලා අපේ කණ්ඩායමක එකතු වෙලා අපේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට සංජීව මන්තුමා ඒක මම ළඟම තියාගෙන ඉන්නේ මගේ කොට්ටාසේ විපක්ෂයෙන් ඉන්න මන්ත්‍රීවරයා ඒක ලංකාවේ කවුරුත් දකින්න නැතුව ඉතින් කාකා වගේ මේ නයි පොළොංගු වගේ පක්ෂ ඉදී මගේ කොට්ටාසෙම ඕට්ටෙන් පත්වෙච්ච කෙනා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වැඩිම ප්‍රතිශතය අරගෙන පළවෙනියට අරගෙන තේරිච්ච මන්ත්‍රීවරයා හැටියට අපි ලොකු ගමනක් යද්දී මේ යන ගමන වැරදි කියලා තේරිලා අපි 2019 ඉඳලා කිව්වා අපිට හරි දුකයි මේ ගමන වැරදි මෙහෙම යන්න එපා කියලා. ඒ මොනවා කිව්වත් උලකට ආපු නිසාද දන්නේ නැහැ මේකට මේකෙන් තේරිලා අගාධයටපත්. ඒ නිසා මේ අය වැඩ කරන්නේ අපේ සභාවේ දැන් මානසික ඔලුව අරවල වැඩක් දීපුවා උදුවක් වගේ සැකේල් තමයි බලන්නේ. අපි සත්‍තාවෙන් යුව හෘද සාක්ෂියට එකඟව යමක් කරොත් අපි විශේෂයෙන් බේර ගන්න බව දන්න නිසා අපි මුලක් සත්භාවයෙන් කටයුතු කරනවා. නමුත් මේ හැම කෙනෙක්ම අද ඉතාම හිතේ කනස්සල්ලෙන් ඉන්නේ මේ වැඩේ කරොත් මගේ පස්සෙන් එයිද මට අධිභාරයක් එයිද කියන තැනට මේකේ මනස වැටෙනවා මේ. ඒ නිසා ඔබතුමාගේ මෙයාට දීපු ශක්තිය පිළිබඳව බෙහෙවින් නිස්තුතිය කරනවා. මේ වාරිකුලාසනේ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන ආයතනයක් හැටියට මේ ආයතනයේ සේවය කරන අපේ මහත්මීන්ට දුන්නු අවවාද හා දුන්නු උපදෙස් පිළිබඳව බෙහෙවින්ම සතුටු වෙමින් ඉදිරියේදී තවත් මෙවන් කාර්යයන් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන පිළිබඳව අපි ලේඛ ගරු සභාපතිතුමා මෙතන නොමිඩියාත් එතුමා ජයසමාකරු ගරු මන්තුමා ඒ වගේම සංජීව මන්තුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ ගෞරවනීය ලේකම්තුමියගේ ගෞරවනීය ප්‍රණාමය කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙනවා ගල්ගමු ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා එතුමාගේ මූලික වාරිය මෙහෙන් කෙනෙක්. අපේ හිතවතෙක් එතුමාගේ නාන්දේගේ වදින්චලා හිටියා. එතුමා මේ අවස්ථාවට සහභාගී වෙලා සහායකවට මෙහෙම නිශ්චිත වෙනවා. ඔබතුමා වගේ හොඳ ලේකම්තුමියක් අපිට ලැබිලා ඉන්නවා. ආයෙත් අපිට වැඩිච තැනින් නැගිටින්න පුළුවන්. ඒ ශක්තිය තියෙන නිසා ඔබ හැම දිනාටම වග කියන්න. ඔබ ගන්න තීන්දුව වලදී වගකීම් වෙන්නට රාජ්‍ය සභාවේ සභාපති වත්මන් සභාවේ සභාපති මහමන්ත්‍රී මණ්ඩලයේ බැඳිලා ඉන්නවා ජනතාවට කලින් වගේම වඩාත් බලදායක විදිහට කටයුතු කරන කෙනෙක් මතක් කරමින් විශේෂයෙන්ම අද දවසේ අනිත් මන්ත්‍රීතුමන්ලාට අනුරාධ ජයරත්න ගරු නියෝජ්‍යතුමා ඇවිල්ලා උරුණෑගල සල්ලි බෙදලා දෙනවා වැඩ කරන්නේ සංවර්ධනය යෝජනා ගන්න වැඩතරමක් තිබුණා. ඒක අතහැරලා ඇවිල්ලා අද සංජීව ගරු මන්තුමා මේ අවස්ථාවේ මේකට දවසම සහභාගී වුණා. අපි මගෙන් පස්සේ මම හිතලා තියෙනවා එතුමා ඊළඟ සැරේ
මම විනෝඩ කොට්ටාස නියෝජනය කරලා දිනවන්න ඕන කියන එක අපි හිතාන ඉන්නවා. ඒ නිසා එතුමා එක්තරා තරුණයෙක් හැටියට ජවයක් තියෙන කෙනෙක් හැටියට එතුමාට ඔබතුමාගෙන් ලැබුණු අවවාද අනුශාසනා මම හිතන්නේ බොහොම ඉතාමත් වටිනවා. ඒ නිසා අපේ මන්ත්‍රී මණ්ඩලයත් දැන් කරන්න ඉදිරි උත්සාහ ගමු. ඉනි මතක් කරමින් මේ අවස්ථාවට සහභාගී වුණු ඒ සහෝදර මහත්මයා සියලු දෙනාට සහෝදර සහෝදරයන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ඔබතුමා චිත්‍රයක් දුන්නා. මෙතන මේ කරලා යනවා මූණන් කියලා. ඒ මූණ ඇදලා කරපු චරිත විග්‍රහය 200ක් හරි බව ඒක මතක් කරගෙන හරියට ශාස්ත්‍රයක් වගේ තමයි ඒ අයගේ චරිත ලක්ෂණ ටික බලවම තමත් හරි බව මතක් කරමින් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් යමක් අරගෙන ගිහිල්ලා ඒ ගන්න යම හිත ඉඳලා අපේ ජනතාවට උරුම කරන්න කියලා ආයෝජන කරමින් මම නිහිනවා බොහොමත් ස්තුතියි. ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බුණා නේද? ඉන්න දවසක් එන්න ඔක්කොම ඉන්න දවසක් එන්න. දවසක් ඉඳලා ඔක්කොම අත්හැරලා දාලා එළවලුයි බතුයි කාලා අපි ඉන්නේ. ඒක ප්‍රෝග්‍රෑම් එකට උදේස් කරන්නේ. අපි අවුරුදු පවුලාගෙන